समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रवणाभिलाषी श्रद्धा बुद्धि संपन्न वासनावंत पिन्वतुनि अदත් සිද්ධවන ධම්මානුපස්සනා උතුම් ධර්ම දේශනා මාලාවේ තවත් එක් දේශනාවක් ඊ타ම ධර්ම ගෞරවයෙන් ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. පින්වතුනි, අපි සියලු දෙනාටම මේ ලැබී තිබෙනා වූ නිමේෂය හරීම දුර්ලභ මොහොතක්, දුර්ලභ අවස්ථාවක්. ඒ වගේම ඒ දුර්ලභ මොහොත, ඒ දුර්ලභ නිමේෂය වේගයෙන් ගෙවෙමින් පවතිනවා. ඵල ධර්මින් හෝ ඵල නොධර්මින් හෝ ගෙවෙන්නේ දුර්ලභම වූ ක්ෂණයක්. ශාසනයක් ඇතුලේ අපි මොන තරම් කාරණාවන් අපිට හිතෙන හැඟෙන තැන් වලින් කතා කළත් වැඩක් නැහැ. ශාසනයක් තුල ශ්‍රාවකෙක් හැටියට ඵල ධරන්නේ නැත්තම් මිනිස්සු තමන්ගේ ගෙවල් වල ගෙවතු වල හදනවා පින්නතුනේ ගස් ලැබු ගස්. මේ ගස් ලැබු ගස් හැදිලා සමහර ගස් තියෙනවා පින්නතුනේ ඊටාම හොඳට පළ බර වෙලා පින්නොත්නි ගස් ලැබු ගෙඩි හැදෙනවා. තවත් සමහර ගස් ලැබු ගස් තියෙනවා මහ පොළොවේ වතුර ටික, මහ පොළොවේ පොහොර ටික ඔක්කොම උරාගෙන හොඳට පින්වත්නි දෑතින් අල්ලන්න බැරි තරමට ගහ හැදෙනවා. හැබැයි ඵල දරන්නේ. එදාට මේ ගෙවත්ත සුද්ධ කරගෙන යන තමන් දෙපාරක් නොහිත පින්නතුනේ මේ ගහ කපන්නේ තමන්මයි. ඒ ගැනයි දෙපාරක් හිතන්නේ. ඒ නිසා ශාසනයක් ඇතුලේ ඵල දරන්නේ නැතිව නිකම්ම නිකං පෙරලිලා යන ගහක් වගේ ශ්‍රාවකයෙක් වෙන්න එපා. ඒක ශාසනයක් ඇතුලේ අපරාධයක්.
අලාභයක්, පාඩුවක්. ශාසනය ඇතුලේ අපිට ඵලයක් තියෙන්න ඕන. ශාසනයෙන් අපි අත්විඳින සුවයක් තියෙන්න ඕනේ. නිවනට සාදුකාර දෙන අපිට මොහොතක් ගානේ ජීවිතේ නිවා ගන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. නිවනට සාදුකාර දෙන අපිට අද නැති නිවීමක් හෙට හමු වෙන්න ඕන. ඊයේ තිබිච්ච නැති නිවීමක් අද හමු වෙලා තියෙන්න ඕන. එහෙම නැත්තම් අපිට නැවත වාරයක් අපේ ප්‍රතිපදාවන් ගැන පින්වතුනේ ආපහු මුලක ඉඳලා විමසන්න වෙනවා. ඒ නිසා මේ ධම්දෙසුම් මාලාව පින්වතුනේ ලෝකෙම අරමුණු කරගෙන සිද්ධ වෙන්නේ, සිද්ධ කරන්නේ වෙන මේ ලෝකේ කරන්න කිසිම දෙයක් නැති හින්දා එහෙම නෙවෙයි. කරනවා නම් මීට වඩා හොඳට ඉන්ද්‍රිය පිනවන්න පුළුවන් ඕනතරම් දේවල් ලෝකේ කරන්න තියෙනවා. හැබැයි මේ ටික කරන්නේ මුළු ලෝකේටම පින්නතුනේ පිහිටක් පිළිසරණක් වෙන්න ඕන නිසා. ඒ ලාභය ලබා ගන්න මේ දේශනාවන් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවත් තබමින්, උපකාර කරගනීවා කියන ආරාධනාවත් තබමින් අදත් මේ දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනේ මේ ධර්මයේ අපිට පහුවෙන්න කාරණයක් නැහැ. මොකද යම් වෛද්‍යවරයෙක් හමුවට යනකොට රෝගියා පින්වත්නි ඒ වෛද්‍යවරයා ළඟට එළඹෙනකොට දැනගන්න ලැබෙනවා නම් ඒ වෛද්‍යවරයාගේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුව වෙච්ච රෝගීන් ඉන්නවා කියලා. ඒ රෝගියාට වෛද්‍යවරයා පිළිබඳව උපදින්නේ, බෙහෙත පිළිබඳව උපදින්නේ බලවත් වූ විශ්වාසයක්. එයයි වෛද්‍යවරයාගේ ඒ ප්‍රතිකාරයෙන් නිට්ටාවට සුව වෙච්ච රෝගීන් ඉන්නවා. අන්න ඒ වගේ පින්නතුනේ අපිට මේ ධර්මයේ කෙරෙහි ප්‍රමාද වෙන්න කාරණයක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඇතුළේ පින්නතුනේ මේ සංසාර දුක් නිමා කරගත්තු, නිමා කළ සංසාර ගමන් නැති උතුමන් වහන්සේලා ගිහි පැවිදි දෙපාර්ශ්වය අතරම පේන්න ඉන්නවා. නේද? නිකන් එකක් නෙවෙයිනේ. ඕනතරම් භික්ෂූන් වහන්සේලා ඉන්නවා සංසාරේ මිදීම හදාගත්තු. ඕනතරම් අපිට භික්ෂුණීන් වහන්සේලා අඳුනා ගන්න පුළුවන් බුදුන් වදාළ මගින් සසර නිම කරගත්තු. ඕනතරම් උපාසකයන් අපිට කියන්න පුළුවන් සංසාර දුක් කෙලවර කරගත්තු. ඕනතරම් උපාසිකාවන් ගැන කියන්න පුළුවන් සසර කෙලවර කරගත්තු. එතකොට යම්කිසි කෙනෙක් දුක් කෙලවර කරගත්තේ බුද්ධ ශාසනයකින් නම් දුක අකමැති වූ සැපය කැමැති වූ සියලු ශ්‍රාවකයෝ කල යුත්තේ බුද්ධාවවාදයේ තුල හික්මීමමයි. එහෙත් ලෝකයේ වැඩපිළිවෙලක් තියෙනවා. බුද්ධාවවාදෙන් පිටපැනලා සැපයක් හොයන එකක්. නේද? දුකින් නිදහස් වීම තියෙන්නේ බුදුන් වදාළ ධර්මයෙන් නම් සැපය හොයාගෙන දුක ප්‍රතික්ෂේප කරගෙන යන කෙනෙක් පිළිපදින්න ඕන බුද්ධ වචනය තුල. හැබැයි ලෝකයේ සැපය හොයාගෙන බුද්ධ වචනෙන් බැහැරව යන ගමනක් තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට ඒ මොකද්ද? ඒකේ ස්වභාවය තමයි දුක් ගෑවිච්ච සැප. දුක මත පිහිටපු සැප. පෙරලෙන ලෝකෙ පෙරලෙන සැප. එහිඳ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ජීවිතවලට ගන්න ඕන පින්වතුනේ දුකේ නතර වෙන්න නෙවෙයි දුක කෙලවර කරන්න. ඒ නිසා ධර්මයට එනකොටම අපි හිත හදන්න ඕන මම මේ සැප ලබන ප්‍රතිපදාවට තමයි බහින්නේ කියලා. මම මේ සුවපත් වෙන ප්‍රතිපදාවට තමයි බහින්නේ කියලා.
මම මේ නිදහස් වෙන ප්‍රතිපදාවට තමයි බහින්නේ කියලාම පින්වත්නි මේ ධර්ම මාවතට එළඹෙන්න ඕන. ඒ නිසා ඊට උපකාර පිණිස පවතිනා වූ ධර්ම දේශනාවන් රාශියක් අතර අපි සිද්ධ කරමින් පවතින්නේ සප්ත බොජ්ජංග ධර්ම පිළිබඳව පවත්වන්නා වූ දේශනා මාලාව. එහි ආරම්භක පියවර හැටියට බොජ්ජංග ධර්මයන් පිළිබඳව පොදුවේ විස්තරයක් ඉදිරිපත් කළා, දේශනාවක් කළා. ඒ වගේම ඒ සප්ත බොජ්ජංග ධර්මයන්ගේ පළවෙනි බොජ්ජංග ධර්මයේ වූ සති සම්බොජ්ජංගේ පිළිබඳව අපි කරුණු දේශනා කළා. අද ඉතින් සිට පින්නතුනේ මේ දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. අද ධම්ම විචය සම්බොජ්ජංගේ පිළිබඳව මේ දේශනාව පැවැත්වෙන්නේ. ධම්ම විජය නෙවෙයි ධම්ම විචය. සක්විති රජ කෙනෙක් ලෝක ධාතුවේ පහළ වෙනකොට සක්විති රජුරුවන්ට පහළ වෙන රත්නයන් 7ක් ගැන අපි කිව්වා. චක්‍ර රත්නය, හස්ති රත්නය ආදී විදිහට. එයින් හස්ති රත්නයට සමානයි කිව්වා ධම්ම විචය සම්බොජ්ජංගය. කුමන කාරණයකින්ද සමාන කිව්වේ? හස්ති රත්නය මහත් වූ රූපකායකින් සමන්විතයි. ධම්ම විචය සම්බොජ්ජංගය මහත් වූ ධර්මකායකින් සම්පූර්ණයි. පැහැදිලි නේද? හස්ති රත්නය මහත් වූ රූපකායකින් යුක්තයි. ධම්ම විචය සම්බොජ්ජංගය මහත් වූ ධර්මකායකින් යුක්තයි. එතකොට පින්වත්නි ධම්ම විචය සම්බොජ්ජංගය සම්බොජ්ජංග කියලා කියන්නේ මොකක්ද? එතකොට අපි සඳහන් කළා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පවතිනා වූ නුවණට අංග වන දේවල් වලට කියනවා මොනවද? බොජ්ජංග කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතින නුවණට අංග වන කාරණා බොජ්ජංග. එයින් දෙවෙනි බොජ්ජංගය තමයි ධම්ම විචය සම්බොජ්ජංගය. ධම්ම විචයෙන් සිද්ධ වෙන්නේ ධර්මයේ පිළිබඳ විමසීමයි. ධර්මයේ විමසීමයි පින්වත්නි. මතක තියාගන්න ධර්මයේ පිළිබඳව පින්වතුනේ විමසීම කියන එක හරීම වැදගත් කාරණයක්. කතංසු ලබතේ පඤ්ඤං කියලා ආලවක යක්ෂය ඇහුවා. මේ ආලවක යක්ෂයා අඥානෙක් නෙවෙයි. ආලවක යක්ෂයා අඥානෙක් නෙවෙයි. ආලවක යක්ෂයා එදා අහපු ප්‍රශ්න මේ සාමාන්‍ය වූ වැටහීම් මාත්‍රයක කෙනෙකුගේ ප්‍රශ්න නෙවෙයි. එදා යක්කුත් පින්නතුනේ ගම්භීර ධර්ම කාරණා පිළිබඳ විමසීමක ඉඳලා තියෙනවා. සුචිලෝම යක්ෂය ඇහුවේ පින්නතුනේ මතු පිට નિરර්ථක ප්‍රශ්න නෙවෙයි. මහ ගැඹුරු කාරණාවන් ඇහුවේ සුචිලෝම යක්ෂයා. නේද? උපමා පෙන්න ඇහුවේ සුචිලෝම යක්ෂයා. කවුඩේ කල්ලාගත්තු ළමයි කවුඩගේ කකුලේ නූලක් ගැට ගහලා උඩට යවනවා, ආපහු පල්ලෙහාට අදිනවා, ආයෙ යන්න දෙනවා, ආපහු පල්ලෙහාට අදිනවා වගේ මේ හිතේ මේ සංකල්පයන් උපදින්නේ කොහොමද කියලා ඇහුවා. යක්ෂයෙක්ගේ ප්‍රශ්නේ බලන්නකෝ පින්වත්නි. ආලවක යක්ෂයාත් එහෙමයි මහා ගැඹුරු කාරණා ටිකක් ඇහුවේ. ඒ අතර එකක් තමයි කතංසු ලබතේ පඤ්ඤං. කොහොමද ප්‍රඥාව උපදවගන්නේ ලබන්නේ? බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරය තමයි සුස්සූසා ලබතේ පඤ්ඤං. ධර්මයේ පිළිබඳ විමසීමෙන්ම තමයි ප්‍රඥාව උපදව ගන්න පුළුවන්. එතකොට ධර්මය පිළිබඳ දැනුම කියලා එකක් අපිට තියෙනවා. දහම් දැනුම. ශ්‍රුතය. හැබැයි පින්වත්නි ඇසූ පමණින්ම අපි දරාගත්තොත් මේ කියන්නේ පින්වත්නි ප්‍රතික්ෂේප කරන්න කියන එකවත් තර්ක කරන්න කියන එකවත් නෙවෙයි.
ඇසූ ප්‍රමාණයෙන්ම දරාගෙන හිටියොත් පින්වත්නි ඒ මාත්‍රයෙන් පමණයි අපේ බුද්ධිය අවදි වෙනවා කියන එක බොහොම අසීරුයි. ඒ නිසා දහම හැම වෙලාවකදීම පින්නතුනේ ධම්මං අනුවිචින්තියං ධර්මයට අනුගතව හිතන්න පුරුදු වෙන්න ඕන. පැහැදිලි නේද? ධර්මයට අනුව හිතන්න පුරුදු වෙන්න ඕන. ප්‍රඥාව අවදි වෙන්නේ එතකොටයි. දැන් ධර්මය විමසන්න ඕනේ. හැබැයි අපිට ඕන තැන් වලින් අල්ලගෙන නෙවෙයි ධර්මයේ සඳහන් තැනින්. එහෙම නැති වුනහම අපිට ඕන තැන් වලින් පින්වත්නි අපි ධර්ම කාරණාවන් සූත්‍ර කියලාම ගන්නවා. යම් අකුසල ධර්මයන් කරන්න ඕන වුනහම අපේ හිතේ මේ වගේ නොයේ කාරණාවන් එනවා. දැන් කියන්නේ අනුන්ට හොදක් වෙනවා නම් ඉතින් බොරුවක් කිව්වට කමන්නේ නේ. එහෙම ඒවා කියනවා. හැබැයි එහෙම සූත්‍රයක් තියනවද? එහෙම සූත්‍රයක තියෙනවද? එහෙම සූත්‍රයක නැහැ. එතකොට ඒ සූත්‍ර ත්‍රිපිටකේ නැත්තම් ඒ කාගේ සූත්‍රද? ඒ අපේ සූත්‍ර. ඒ ඕන වෙලාවට අකුසලේ කරන්න ඕන වුණාම අපිත් එක එක සූත්‍ර දානවා. ටික කාලයක් යනකොට අනතුරු තමයි අපේ සූත්‍ර බුදුදහම කියලා සමාජගත වෙන්න පටන් ගන්නවා. ඒක තමයි අනතුරු. ඒ නිසායි මම නිතරම කියන්නේ දන්න බණ ටික විතරක් කතා කරන්න කියලා. නේද? බුදු කෙනෙකුගේ බුද්ධ වචනය ගැන පින්වත්නි අපිට හැඟෙන තැනින් කතා කරන්න එපා. බුදු කෙනෙකුගේ බුද්ධ වචනය ගැන, බුදු කෙනෙකුගේ බුදු හදකින් උපදින බුද්ධ වචනය ගැන, බුදු මුවකින් දේශනා කරන බුද්ධ වචනය ගැන පින්වත්නි මොනම වෙලාවකවත් අපිට වැටහින මාත්‍රයෙන් තීන්දුව ගන්න බෑ. බුදු කෙනෙකුගේ ඥානයේ ඉස්සරහා පින්නතුනේ අපිට වැටහෙන කාරණා අතිශය ස්වල්පයයි. ඒක හිතා ගන්නත් බැරි තරම් ස්වල්පයක්. එතකොට ධර්මයේ අනුව මෙනෙහි කරන්න, ධර්මයේ අනුව විමසන්න, ධර්මයේ ਵਿਚාරන්න පින්නතුනේ අපිට තියෙන්නේ ධර්මයේ නැමැති රාමුව. මතක තියාගන්න සමහරු කියනවා බුදුදහම ඇතුලේ මහා ලොකු නිදහසක් තියෙනවා කියලා. ඔව් නිදහසක් තියෙනවා. හැබැයි මේ නිදහසේ අපේ වචනෙන් කිව්වොත් වල්බూరు නිදහසක් බුදුදහමේ නැහැ. පැහැදිලි නේ? පින්වත්නි, ඒ නිදහසේ සීමාවන් තියෙනවා. දැන් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා නිදහසක් බුදුදහමේ නැහැ. එහෙම වුණොත් එහෙම ධර්මයක් ඕනේ නැහැනේ. එහෙම වුණොත් විනයක් ඕන නැහැනේ. සීලයක් ඕන නැහැනේ. ශික්ෂාවක් ඕන කරන්නේ නැහැනේ. බුදුදහමේ තියෙනවා පින්නතුනේ Tamanට කරන්න දෙයක්. හැබැයි කරන්න කලින් බලන්න ඕන මේක මට හොඳද අනුන්ට හොඳ දෙපැත්තට හොඳද කියලා. කටක් තියෙනවා, හිතට සිතිවිලිත් එනවා. හිතට එන සිතිවිලි තියෙන කටින් ඕන වේගින් අපිට කියන්න පුළුවන්. හැබැයි එහෙම කියන්න හිතන්න එපා බුදුහාමුදුරුවෝ ඉඳ තියනවා කියලා. ඇයි? ඒ කියන වචනේ Tamanට හොඳද? ඒ කියන වචනේ අනුන්ට හොඳද? ඒ කියන වචනය දෙගොල්ලටම හොඳද? ඒ කියන වචනය කුසලයක්ද? ඒ කියන වචනය අකුසලයක්ද? ඒ කියන වචනය නුවණැත්තෝ විසින් ගරහපු දෙයක්ද? නැත්තම් නුවණැත්තන් විසින් වර්ණනා කරපු දෙයක්ද කියලා විමසන්න ඕන කෙනෙක්. ඒ නිසා බුදුදහමේ නිදහස තියෙනවා යහපතට. වරදවා ගන්න එපා. එතකොට ධර්මයේ පිළිබඳ විමසද්දී ධම්ම විචය සම්බුද්ධංගය මොකද්ද පින්වත්නි මේ කියන්නේ? චතු සච්ච ධම්මේ විචිනාතීති ධම්ම විචයෝ. චතු සච්ච ධම්මේ විචිනාතීති ධම්ම විචයෝ. එහෙමයි ධම්ම විචය සම්බුද්ධංගය විස්තර කරලා තියෙන්නේ අටුවාවේ. චතුරාර්ය සත්‍ය ධර්මයන් විමසනවා කියන අර්ථයෙන් තමයි පින්වත්නි ධම්ම විචය කියලා කියන්නේ.
චතුරාර්ය සත්‍ය ධර්මයේ විමසනවා කියන එක. දැන් ආර්ය සත්‍ය හතරක් තියෙනවනේ. මොනවද ආර්ය සත්‍ය හතර? දුක්ඛාර්ය සත්‍ය, ඊළඟට දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය. ආර්ය කියන වචනේ නැතිව මේව ගැන කතා කරන්න බෑ. සමහරු කියනවා දුක්ඛ සත්‍ය. නෑ. දුක්ඛ ආර්ය සත්‍ය වෙන්න ඕන. ආර්ය කියන වචනය නැතිව චතුරාර්ය සත්‍ය පිළිබඳව පින්නොත් කතා කරන්න බෑ. එතකොට ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා අවබෝධ කරගෙන දේශනා කරන ප්‍රථම දේශනාව ඕක චතුරාර්ය සත්‍ය පිළිබඳව. හැබැයි මේකෙන් කියන්නේ ලෝකේ දුක බුදු කෙනෙක් පහළ වුණාම තමයි පහළ වෙන්නේ කියන එක නෙවෙයි. දුක්ඛාර්ය සත්‍ය කියලා කිව්වම දැන් පළවෙනි එක මොකද්ද? කතමං චාවුසෝ දුක්ඛං අරිය සත්‍යං. මොකද්ද එවත්නි මේ දුක්ඛාර්ය සත්‍යය? ජාතිපි දුක්ඛා, ඉපදීම දුකයි. ජරාපි දුක්ඛා, වියපත් වීම, ජරාවටපත් වීම දුකයි. ව්‍යාධිපි දුක්ඛෝ, ලෙඩ දුකටපත් වීමත් දුකයි. එතකොට ඔය ඔක්කොම දුක් නොඑක් ආකාරයෙන් ප්‍රභේද කරලායි පෙන්වලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ. ඒ හැම දුකක්ම දුක කියන තනි වචනය ඇතුලේ තමයි තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවබෝධ කරගෙන දේශනා කරනවා ඉපදීම දුකයි, වයසට යෑම දුකයි, ලෙඩවීම දුකයි ආදී විදිහට. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් ලෝක ධාතුවේ පහළ වෙලා ඕක එලෙසින් දේශනා කරන්න කලින් ඉපදීම දුකක් නෙවෙයිද? ඒත් ඉපදීම දුකක්. බුදු කෙනෙක් පහළ වෙලා වයසට යෑම දුකයි කියලා දේශනා කරනවා. ඊට කලින් වයසට යන එක සැපද? නෑ. ඒක දේශනා කරන්න කලිනුත් වයසට යන එක දුකක්. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා දේශනා කරනවා ලෙඩ වෙන එක දුකක්, මැරෙන එක දුකක්. ඒ බුදුරජාණන් වහන්සේ ලෝක ධාතුවේ පහළ වෙලා ඒක දේශනා කරන්න කලින් පින්වත්නි ඒත් ඒ ටික දුකක්ද නැද්ද? ඒත් ඒ ටික දුකක්. ප්‍රියයන්ගෙන් වෙන්වීමක් තියෙනවා, අප්‍රියයන් හා එකතු වීමක් තියෙනවා. බුදුවරු ඒක දුකක් කියලා දේශනා කරනවා. බුදුවරු ලෝකේ පහළ වෙලා ඒක දේශනා කරන්න කලින් පින්වත්නි ඒක දුකද සපද්ද? ඒ දුකක්. එතකොට පින්වත්නි අපිට දුක කියන එක නැත්තේ නෑ. බුදුවරු ඇතා නැතා දුක කියන එක අපිට එදා තිබුණා. හැමදාම පින්වතුනි කාරණය වෙන්නේ දුක දුක හැටියට තේරුම් ගන්න පුළුවන් අවබෝධයක පින්වතුනි අපි නෑ. පැහැදිලිද? දුක දුක හැටියට තේරුම් ගන්න පුළුවන් තැනක නෑ. ඒ නිසා අපි මොකද කරන්නේ? දුක විඳිමින් දුක විඳිමින් දුක විඳිමින් දුකට හේතු හදමින් ඉන්නවා. සම්බුද්ධ ශාසනයකත් බොහෝ කොට ඇතැම් තැන්වල අපි කරමින් ඉන්නේ මොකක් කියලාද හිතෙන්නේ? හිතන තියෙන කාරණේ ඒකයි දැන් පින්වත්නි. නේද? දැන් බුද්ධ ශාසනයක් නැති කාලෙක නම් ඒක අරුමයක් නෙවෙයිනේ පින්වත්නි. දැන් බුද්ධ ශාසනයක් පවතින කාලෙක මේ ධර්මයේ කනට වැටිලත් පින්වත්නි ඒ ප්‍රමාණ වලින් දුක විඳිමින් දුකට කරුණු හදමින් ඔබ ඉන්නවද නැද්ද? දුකට කරුණු හදමින් ඉන්නවා. ඒකට හොඳම දෙයක් තමයි කෙනෙක් එක්ක එකතු වෙලා ඉඳලා කෙනෙක් එක්ක වෙන් වෙනවා. දැන් අපි දන්නවා සියලුම වෙන්වීම එක්වීමෙන් පටන් ගන්න ඒවා කියලා. සියලු වෙන්වීම එක්වීමෙන් පටන් ගන්න ඒවානේ. එතකොට ඔය දුක්ඛාර්ය සත්‍ය අහපු නැති අයද පින්වත්නි එක්වීම බැඳීම් හදාගන්නේ? දුක්ඛාර්ය සත්‍ය ගැන අහපු නැති අයද පින්වත්නි මේ එක්වීම බැඳීම් හදාගන්නේ, සංයෝගයන් හදාගන්නේ? අහපු අය. දුක්ඛාර්ය සත්‍ය ගැන අහනවා. අහලා පින්වතුනේ දුක් සමූහයක හට ගැනීමකට මුල පුරනවා.
ඊට පස්සේ එක්වීමේ ඉඳන් දැන් වෙන්වීම. දැන් වෙන් වුණාට පස්සේ පින්නතුනේ වෙන් වෙනකොට දුකයි, වේදනයි, කම්පාවයි ඉවසන්න බෑ. ඒ වෙන්වීමෙන් හිත හදාගන්න ඊළඟට මොකද කරන්නේ? වෙනත් බැඳීමක් හදාගන්නවා. වෙන්නේ ඒකද නැද්ද? වෙනත් බැඳීමක් හදාගන්නවා. හැබැයි එදාට තේරෙන්නේ අර බැඳීම හින්දා තමයි මේක වුනේ. දැන් මේ බැඳීමෙත් කෙලවර කොතන හරි තියෙන්නේ ඕකමයි කියලා එක තේරෙන්නේ. එහෙනම් අපිට ඕන කරන්නේ හැමදාම දුක් කෙලවර කරගන්න නෙමෙයි. මේ සසර වසන සත්වයාට ඕන කරලා තියෙන්නේ දුක් වහන්න විතරයි. දුක් කෙලවර කරගන්න වැඩ පිළිවෙලකට සසරේ සත්වයා යොමු කරන්න හරි අමාරුයි. ඒක ලේසි නෑ. ඇයි? ඒ දුක අස්සේ තියෙන කාම ආස්වාදයට මේ සත්වයා අතිශයින් ලෝලයි. ඒ දුක අස්සෙන් විඳින්න ලැබෙන අර කාමාස්වාදයට සත්වයා හරි ප්‍රේතයි වෙනවා. හරි ලෝලයි. ඒ ලෝල භාවය නිසා මොකද වෙලා තියෙන්නේ පින්නත් නේ? එක සැපයක් හිතට ගත්තම දුක් 1000ක් කැමැත්තෙන් විඳින්න හිත හදා ගන්නවා. අරකනම් හොඳ ඇති කියලා හිතාගත්තොත් එහෙම ඒක ගන්න මොන දුකද විඳින්නේ නැත්තේ නේ? එතන ඉඳලා පින්නත් ඕන දුකක් විඳිනවා පින්නත් ඒ ඕන දේ දිනා ගන්න. එතකොට සැපය මනසින් ගත්ත එකක්, ඒ එක සැපයක් මනසින් ගත්තම හිත හදා ගන්නවා කැමැත්තෙන් 1000ක් වුණත් පින්නත් විඳින්න කමන්නේ. ඕක හෙට හම්බෙන්නේ අද දුක විඳට කමන්නේ. අපිට හැමදාමත් සැපේ තියෙන්නේ හෙට. වර්තමානයේ තියෙන්නේ මොකද අද? අද තියෙන්නේ හෙට සැප විඳින්න දුක. හෙටට ගියපුවාම සැපය හෙට, දුක අද වෙනවා. තෘප්ත නොවන හිතක ඇති නිමාවක් නැතිව පින්වත්නි මනසින් සංකල්ප හදාගෙන ඒවා සැප වශයෙන් ගත්තම, නිත්‍ය වශයෙන් ගත්තම පින්වත්නි මේ සත්වයා පුදුම වෙහෙසකටපත් වෙලා දුවනවා. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳ විමසීමක් පින්වත්නි තියෙන්න ඕන. ධම්ම විචය කියන්නේ ඒකයි. මේ කාරණා මේ මාත්‍රයෙන් විමසනකොට අපිට වැටහෙනවා එකක්, මේ ලෝකයේ තියෙන්නේ අපි විසින් මනසින් හදාගත්තු සැපයක්. తాවකාලික පෙරලෙන දෙයක්. ඒ පෙරලෙන ලෝකේ පෙරලෙන දෙයක් වෙනුවෙන් තමයි ජීවිතේ අනේක විද කැපකිරීම දුක් දුම්නස් අපි විඳින්නේ කියලා හොඳට තේරෙන්න පටන් ගන්නවා පින්වත්නි. ওই ටික තේරෙනකොට තවදුරටත් පින්වත්නි ඇලීමක් නෙවෙයි උපදින්නේ, අවබෝධයෙන් යුක්ත වූ කලකිරීමක්. ඒ කලකිරීම තමයි නික්මීම පිණිස අපිට උපකාර වෙන්නේ. ඒ විමසීම නැති එතනින් මෙහා සියල්ලෝම මේ අවබෝධයට එන්නේ නැහැ. ඒ නිසා ඒ අය මේ ආස්වාදේ ඇලෙනවා. මේ ආස්වාදේ ඇලෙනවා. යම් වෙලාවකදී පින්නතුනේ අනතුරු දකින්නවා නම් අනතුරු දකින්නකොට පින්නත් නික්මීම හදා ගන්නවා. හැබැයි ආස්වාදයෙන් ඇලිලා සමහර වෙලාවකදී පින්නතුනේ අපිට පැන ගන්න ඉඩ නැති වෙන තැනටම පින්නත් මේ ආස්වාදය ඇලෙනවා. පින්නත් අපි කවුරුත් දන්නවා ඔය ආහාර පිණිස කුකුල්ලු ඇති කරන තැන්. ඔය කුකුල් පැටව ටික ඊටාම කුඩා කාලේ තමයි පින්වත්නි ඒ ඇති කරන මිනිස්සයා අරගන්නේ. පුංචි දරු පැටව වගේ පුංචි පැටව. හරි ලස්සනයි. දැක්කම හරි දුක හිතෙනවා, ආදරේ හිතෙනවා. බොහොම පුංචි. බෝල ගිඩි වගේ. මේ පුංචි පැටවු ටික කෑ ගහගෙන එහෙම දුවනවා. මේ මිනිස්සයා මේ පැටවු කොහොම ටික ගන්නවා. අරගෙන ගෙදර අරන් යනවා. ආදරේටද? නෑ පින්නොත්. අරන් යන්නේ නිකන් නෙමෙයි. අරන් යන්න කලින්ම පින්නොතුනේ මේ පුංචි පැටවු ටිකට ගෙයක් හදනවා. ඒ ගේ හදන්නේ වෙන කිසිම හතුරෙකුට එන්න බැරි වෙන්න. ගැරන්ඩියෙකුටවත්
සුනකේකටවත් වෙන කිසිම හතුරෙකුට එන්න බැරි වෙන්න තමයි මේ ගේ හදන්නේ මේ පැටව ටිකට. ආදරේටද? මේ අරන් යන්නේ නිකන් නෙවෙයි. අරන් යන්න කලින්ම විදුලි බල්බ ටිකක් දාලා මව් කිකිලියකින් ලැබෙන්න ඕන ටිකක් තමන් කරන්න බලාගෙන උණුසුම දීලා නේද? විදුලි බල්බ වලින් උණුසුම දෙනවා. මව් සත්වයට නැති ආදරයක් මේ මිනිස්සයාට. මේ පැටව ගැන. දැන් පින්වත්නි ඒ කුකුල් පැටවුන්ට තැන තැන ගිහිල්ලා කාලා එන්නවත් මහන්සි කරන්නේ නැහැ. මේ මිනිස්සයා උදේ හවස මේ පැටවුන්ගේ 16 වගේ සල්ලි දීලා කෑම ගෙනල්ලා පින්නතුනේ කෑම දෙනවා. වතුර ටිකක් හොයාගෙන යන්න දෙන්නේ වතුර ටික පින්වත්නි ඉවර වෙන ගානේ මේ පැටවුන්ට බොන්න පුළුවන් වෙන්න වතුර ටික තියෙනවා. ලෙඩක් වුණොත් එක කුකුලෙකුට පුදුම උවමනාවකින් ප්‍රතිකාර කරනවා. කොච්චර මේක දුරදිග යනවද කියලා කිව්වොත් මේ පුංචි පැටව ටික දවසක් යනකොට මේ මිනිස්සයාට පුදුම විදිහට ආදරය කරන්න පටන් ගන්නවා. මේ මිනිස්සයාට ඇලෙන්න පටන් ගන්නවා. මේ මිනිස්සයාගෙන් තොරව නිවනක් නැති වෙනවා මේ පැටව ටිකට. එකම සහනය, එකම සුවය, එකම ආස්වාදය, එකම ලාභය මේ මිනිස්සයා දකින්න එක වෙනවා අර පැටව ටිකට. ඒ හින්දා මේ මිනිස්සයා මේ කුකුල් කූඩුවට ඇතුල් වෙනකොට පින්නතුනේ අර පැටව ටික එක එක පාගගෙන පින්නතුනේ මේ මිනිස්සයාට ලං වෙනවා. හිතෙනවා ඇති මේ මිනිස්සයා ආවොත් තමයි අපේ බඩ පිරෙන්නේ. මේ මිනිස්සයා ආවොත් තමයි අපිට පිපාසෙ නිවෙන්නේ. මේ මිනිස්සයා තමයි අපිට ආදරේ. මේ මිනිස්සයා තමයි අපිට රැකවරණේ දෙන්නේ, අපිට සෙනෙහස දෙන්නේ. අපේ හැමදේම සපයන්නේ මේ මිනිස්සයා තමයි කියලා මේ කුකුල් පැටවුන්ට හිතෙනවා ඇති. කියන්නේ නැති වුණාට උන්ටත් හිතක් තියෙනවනේ. මේ මිනිස්සයා යම් දිහාවකින් යනවනම් මේ කුකුළු කොටුවේ ඒ පැත්තට මේ පැටවු ටික දුවමින් පින්වත්නි කෑ ගහ අර මිනිස්සයාට සමීප වෙන්න හදනවා. ඒ තරම් මේක දුරුදිග යනවා. මෙහෙම දින ගණනක් ගත වෙච්ච තැන එක දවසක් එළඹෙනවා කවදා හරි මේ මිනිස්සයා නරකම හිතකින් පින්වතුනේ මේ දරුවෝ වගේ ගෙනල්ලා කන්න දීලා බොන්න දීලා හදපු කුකුල් කූඩුවට ඇතුල් වෙන දවසක් එනවා හතුරෙක් වගේ. හැබැයි ඒක අර පැටවු ටික දන්නේ එදත් පින්වතුනේ එක එක පාගගෙන මේ පැටවු ටික පින්වතුනේ එන්න පටන් ගන්නවා අර මිනිස්සයා ළඟට. යම් සත්වයේක්ද ඉස්සර වෙලාම ආවේ ඒ සත්වයාවේ ආදරේ විඳින්න ලාභේ ලබන්න ඒ සත්වයා තමයි එදා මුලින්ම මරුන් කන්නේ. එතන ඉඳලා පින්නතුනේ මේ මිනිස්සයා කන්න දීලා හදපු රැකවරණේ දීලා හදපු වතුර දීලා හදපු උණුසුම දීලා හදපු කිසිම අඩුපාඩුවක් නොකර හදපු පැටවු ටික එක එක මරන්න පටන් ගන්නවා. දැන් කුකුල්ලුන්ට තේරෙනවා මෙච්චර කල් නම් අපිට වෙලා තියෙන්නේ හොඳක් නෙවෙයි. මෙච්චර කාලයක් එහෙනම් මේ ආදරෙන් නඩත්තු කරලා තියෙන්නේ අපිට ආදරේට නෙමෙයි. මේ අපේ ගැලවුම් කාර්යය නෙවෙයි. මිතුරෙක් වගේ වෙසින් ඉන්න හතුරෙක් කියලා පැනලා දුවන්න හදනවා. ඒ කොච්චර දිව්වත් දුවන්න වෙන්නේ කූඩුව ඇතුළේම තමයි. එකෙක් නෑර මරුන් කනවා පින්නත් එදා. පින්වත්නි ඔබ අපිට වෙලා තියෙන්නේ මේ මහ විපතම නෙමෙයිද? අපි හැමෝම මේ ලෝකේ යම් අල්ප මාත්‍ර ස්වල්ප ආස්වාදයන් ලැබෙනකොට හිතෙනවනේ මේ ලෝකේ කොච්චර සුන්දරද, මේවා මායාවේ උගුල් කියන්නේ ඇයි? මොන උගුලක්ද මේක? කොච්චර රසද මේක? කොච්චර ලස්සනද? නිමිති අරගෙන අනු නිමිති අරගෙන ඒවා මනසේ තියාගෙන ඒවායේ ගුණත් කිය අපි හරියට කුකුල් කොටු වෙන්න කුකුල් පැටවු වගේ. ඒ හින්දා අපිට හිතනවා මේකේ කිසි බයක් නැහැ. මේ බුදුවරු කිව්වට මේ කාමයේ ආදීනව තියෙන කියලා මොන ආදීනවද? මෙච්චර මේ
තියෙන ලෝකේ මේවා විඳින්න නැතුව මොනව කරන්නද කියලා සමහරු කියනවා. එහෙම කිය කටින් කෑවනම් කෑමක් ඒකේ රසෙත් ඇලෙනවා. ඇහැට පෙනුණා නම් රූපයක් ඒකෙත් ඇලෙනවා. කනට ඇහුණා නම් සද්දයක් සද්ද මාත්‍රෙත් ඇලෙනවා. අන්තිමේදීම පින්වත්නි අපිට පාර වදිනකොට තමයි අපි දුවන්න බලන්නේ. හැබැයි එතකොට ආයෙ කොහෙද ඉව්වත් මායාවේ වසඟෙම තමයි පින්වත්නි. මායාවේ වසඟෙමයි. මේ අනතුරු හොඳට තේරුම් ගන්න. අපි දුක් විඳින්න නැති අය නෙවෙයි. නමුදු විඳින දුක තේරිච්ච අයත් නෙවෙයි. විඳින දුක අවබෝධ වෙච්ච අයත් නෙවෙයි. ඒ නිසා බුදුවරු පහළ වෙලා අපිට දේශනා කරනවා අපි විඳින්නේ දුකක් කියලා. මේ විමසීම ආරම්භ වුණාම තමයි පින්වත්නි මේ සංසාරයේ නොයල්ම කියන එක හැදෙන්නේ. ඒ සසර නොයල්මට මේ ආර්ය සත්‍ය පිළිබඳ විමසීම පින්වත්නි අතිශයින්ම වැදගත්. ඒ නිසා ධම්ම විචය සම්බුද්ධංගය කියලා කියන පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මය විමසනවා කියන කාරණයයි. අත්ති භික්කවේ කුසලා කුසල ධම්මා සාවජ්ජාන වජ්ජා ධම්මා හීන පනීතා ධම්මා කන්න සුක්ඛ සප්පටි භාගා තත්ත යෝනිසෝ මනසිකාර බහුලේකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස ධම්ම විචය සම්බුද්ධංගස්ස උපාදාය uppannasva dhamma vichaya sambujjangassa භාවනාය පාරිපූර්ණා අත්ති භික්කවේ කුසලා කුසල ධම්මා මහණෙනි තියෙනවා කුසල් අකුසල් කියලා ධර්ම. යම් ධර්මයක් තියෙනවා නම් ඊට ප්‍රතිපක්ෂ ධර්මයක් තියෙනවා. මොනවද? කුසලය නම් ඊට ප්‍රතිපක්ෂව තියෙනවා අකුසලය. අකුසලය නම් ඊට ප්‍රතිපක්ෂව තියෙනවා කුසලය. මේ ධර්ම මාවත අපිට වඩන්න බැරි කමක් නැහැ. ඔබට මතක ඇති අපි සාකච්ඡා කළා සල්ලේක සූත්‍රය. සල්ලේක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? අන්‍යයෝ පරපන නසන්නෝ. අපි පරපන නොනසන්නෝ වෙමු කියලා හික්මෙන්න කිව්වා. මහණෙනි පරපන නැසීමෙන් වළකින්න පුළුවන්. ඇයි? පරපන නැසීමෙන් වැළකුණාම පරපන නොනැසීම නම් වූ කුසලයේ තියෙනවායි කිව්වා. ඒක නැතුව නෙමෙයිනේ. මේ කාරණේ වටහා ගන්න. දැන් පරපන නැසීම පාපයක්. දැන් ඒක නතර කරන්න කියනවා. හැබැයි ඒක නතර කරාම ලැබෙන දෙයක් නැත්තම් පින්නතුනේ ඉතින් තේරුමක් නැහැනේ. නමුත් කියන්නේ පරපන නැසන එක අකුසලයක්. ඒක නතර කළාම පරපන නොනැසීමයි වෙන්නේ. අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. නතර කරන්න තියෙන්නේ. හැබැයි නතර කිරීමෙන් පරපන නොනැසීම වෙනවා. ඒක කුසලයක්. ඒක කුසලයක්. එතකොට යමක් අකුසල්ද ඒ අකුසලය නතර කළා නම් නතර කළ තැන කුසලයේ තියෙනවා. අකුසලයක් කරනවනේ ඒකට යමක් කරන්න ඕනේ. එක්ක කියන්න ඕන කයෙන් හරි වචනෙන් හරි හිතෙන් හරි ඒක කරන්න ඕන. කරපුවම අකුසල් වුණාට කරන්නේ නැතුව අතහැරපුවම ඒක කුසලයක්. ඉතින් කොච්චර ලාභයක්ද ඒක? නේද? අන්‍ය සත්වයෝ හොරකම් කරන අය ඒක අකුසලයක්. මම හොරකම් කරන්නේ නැහැ. ඒක නතර කරනවා. නතර කළා නම් එතන කුසලයක් තියෙන්නේ. මේක දැන් තේරුම් ගන්න මේ විදිහට. අංගුත්තර නිකායේ අටක නිපාතේ තියෙනවා පින්නතුනේ පුඤ්ඤාභි සන්ධ කියන වර්ගයේ පුඤ්ඤාභි සන්ධ කියලා සූත්‍රයක්. දැන් අපි කියනවා නේ බොහෝ කාලෙකින් මට පින්කමක් කරන්න බැරි වුණා. මට බොහෝ කාලෙකින් හොග කාලෙකින් කුසලයක් කරන්න බැරි වුණා කියලා හිතෙන කියන අවස්ථා අපිට තියෙනවානේ. පුඤ්ඤාභිසන්ද සූත්‍රයට අනුව යමෙක් තෙරුවන් සරණ ගිහිල්ලා ඒ සරණ බිඳගන්නේ නැතිව ඉන්නේ යම්තා කාලයක්ද ඒ හැම නිමේෂයක් ගානෙම කුසල් ගඟක් ගලනවා. එතකොට අපි ආයාසෙන් 아무තු දෙයක් නොකළා කියලා පිනේ කුසලයේ අඩුවක් නැහැ. සරණ කෙලස ගන්න නැතුව ඉන්න එකම කුසලයක්.
සරණ කෙලෙසා ගන්නේ නැතිව ඉන්න එකම පිනක්. සිල්පද 5ක් අපි සමාදන් වෙනවා. දැන් අපි කියනවා සමහරවිට අනේ බොහෝ කාලෙකින් පිනක් කරන්න බැරි වුණා. බොහෝ කාලෙකින් කුසලයක් කරන්න බැරි වුණා කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න යම් වෙලාවක ඔබ පරපණ නසන්නේ නැහැ කියලා සිල්පදේ සමාදන් වෙලා එය තාම කඩලා නැත්තම් හිතන්න එපා මං පින් කලේ නැහැ කියලා. කඩන්නේ නැති තාක්කල් මේ සිල්පදේ පින් ගඟක් ගලනවා, කුසල් ගඟක් ගලනවා. ඇයි යම් අකුසලයක්ද ඒ අකුසලය නතර කළ මාත්‍රයෙන්ම තියෙන එතන කුසලය. කොච්චර ලාභයක්ද මේ ශාසනයේ මේ වැඩපිළිවෙල කරගන්න බැරි නම් ඉතින් ආයේ මොකද පින්නත් නේද? නතර කළ තැන අකුසලය නතර කළ මාත්‍රයෙන් එතන කුසලය හමු වෙනවා නම් ආයේ කුසලය හොයාගෙන යන්නම දෙයක් සොයාගෙන යා යුතු කුසල් තියෙනව නැත්තේ නෑ. නමුත් මේ කියන්නේ පින්වත්නි යම් අකුසලයක්ද ඒ අකුසලය නතර කළ මාත්‍රයෙන් එතන කුසලයේ තියෙනවා. කොච්චර ලාභයක්ද කොච්චර ලස්සන පහසු වැඩපිළිවෙලක්ද මේ. කරන්න තියෙන නතර කරන එක විතරයි. දැන් එතකොට පින්වත්නි මේ ලෝකයේ තියෙනවා අත්ති භික්කවේ කුසලා කුසල ධම්මා. මහණෙනි තියෙනවා කුසල් අකුසල් කියලා ධර්ම. කුසලයට ප්‍රතිපක්ෂව අකුසලයක්, අකුසලයට ප්‍රතිපක්ෂව කුසලයක් තියෙනවා. සාවජ්ජාන වජ්ජා ධම්මා. වැරදි වූද නිවැරදි වූද ධර්ම තියෙනවා. නේද? වැරදි දේ සහ නිවැරදි දේ කියලා දෙකක් තියෙනවා. හීන පනීතා ධම්මා. උසස් සහ පහත්යයි කාරණා ධර්ම එහෙම දෙකක් තියෙනවා. උසස් පහත් කියලා දෙකක් තියෙනවා. හිතන්න එපා මේ හැම එකකම විපාක සමානයි කියලා. මොනම වෙලාවකවත් මේවයි විපාක සමාන නැහැ හැම එකකම. පාපයෙන් නිරේතයි යවන්නේ. පිනෙන් සුගතියටයි යවන්නේ. ඒ නිසා මේවයි සම විපාක නැහැ. හීන දේ හීන විපාකයක්, ප්‍රණීත දේ ප්‍රණීත විපාකයක්. පැහැදිලිද? එතකොට ඊළඟට කියනවා කන්න සුක්ඛ සප්පටි භාගා ධම්මා. සැප විපාක උපද්දවන කර්ම තියෙනවා, දේවල් තියෙනවා. දුක් විපාක උපද්දවන්නා වූ විපාක තියෙනවා. මේ කියන්නේ කළු කර්ම සහ සුදු කර්ම තියෙනවා. කළු කියලා කියන්නේ පින්වත්නි අකුසල පක්ෂයයි. සුදු කියලා කියන්නේ කුසල පක්ෂයයි. ඒ නිසා තමයි පින්වත්නි බොහෝ අය සුදු වඳින්නේ. බොහෝ අය සුදු වඳින්න උත්සාහවන්ත වෙන්නේ ඒ තමන්ගේ කුමන පැත්ත පෙන්වන්නද? සුද්ධවන්ත භාවයේ පෙන්වන්නයි. හැබැයි පෙන්වන්න කියලා කිව්වට පෙන්වන්න කියන වචනේ ලොකු ගැඹුරක් තියෙනවා. සමහරු තියෙන දේවල් පෙන්වනවා. සමහරු නැති දේවල් තියෙනවා කියලා පෙන්වනවා. එහෙම දෙකක් තියෙනවානේ. සමහරු තමා තුල තියෙන දේ පෙන්වනවා. සුදු ඇඳුමෙන්. තවත් සමහරු තමා තුල නැති දේ තියෙනවා කියලා පෙන්වනවා සුදු ඇඳුමෙන්. ඒ කවුද කියන එක ඔයත් තෝරගන්න. නේද? දැන් සුදු වඳින සියල්ලෝම සුද්ධවන්තයෝ නෙවෙයි. එතකොට මෙතන කියන්නේ පින්වත්නි සුදු පස නියෝජනය කරන්න පින්වත්නි හැම වෙලාවෙම කුසල පැත්ත. කළු පැත්ත නියෝජනය කරන්න පින්වත්නි අකුසලයේ පැත්ත. එතකොට මෙන්න මේ කියන කුසල අකුසල කර්ම, වැරදි නිවැරදි ධර්ම, උස් පහත් කර්ම, කළු සුදු කර්ම මේ සියලු දේවල් පිළිබඳව තත්ත යෝනිසෝ මනසිකාර බහුලී කාලෝ සිහි නුවණින් මෙනෙහි කරන්න ඕන. මේක කුසලයක්. මේක අකුසලයක්. මේක වැරදි දෙයක්. මේක හරි දෙයක්. මේක දුක් විපාක ලැබෙන ක්‍රමයක්. මේක සැප විපාක ලැබෙන ක්‍රමයක් කියලා මේ විදිහට හොඳ සිහිනුවණින්ම පින්වත්නි මෙනෙහි කිරීමක ඉන්න ඕන. එසේ සිහිනුවණින් ඉන්න එක මේ කියනා වූ කුසල අකුසල නිවැරදි වැරදි කළු සුදු මේ පිළිබඳව සිහිනුවණින් ඉඳීම යෝනිසෝ මනසිකාරය තමයි ධම්ම විචය සම්බුද්ධංගයේ ඇතිවීමටත් ඇතිවෙච්ච සම්බුද්ධංගයේ වැඩෙන්නත්
ආහාරයේ බවට පත් වෙන පළවෙනි කාරණය. පැහැදිලි නේද? ඒ කියන්නේ කුසල් අකුසල් ගැන, හොඳ නරක ගැන, කළු සුදු කර්ම ගැන, හීන ප්‍රනීත දේවල් ගැන පින්වතුනි නුවණින් යුක්තව මෙනෙහි කරන්න ඕන. නුවණින් යුක්තව කල්පනා කරන්න ඕන. ඒ කියන්නේ සමහර අවස්ථා තියෙනවා පින්වතුනි නුවණින් නැතිව නුනුවණින් මෙනෙහි කළාම කුසලය අකුසලයයි බැහැර කරන අවස්ථා තියෙනවා. අකුසලය කුසලයයි දරා ගන්න අවස්ථා තියෙනවා. නිවැරදි දේ වැරදි දේයයි බැහැර කරන අවස්ථා තියෙනවා. වැරදි දේවල් නිවැරදි දේයයි පිළිගන්න අවස්ථා තියෙනවා. නේද? එතකොට දැනුම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතනින් එහා පැත්තේ පින්වත්නි අපි මේක ප්‍රායෝගිකව වැඩපිළිවෙලකට එන්න ඕන. සමහර අය කුසලය දන්නවා, කුසලය දන්නවා, වෙන් කර ගන්නවා. නමුත් පින්වත්නි ජීවිතයේ දැනගත්තට අකුසලයේ යෙදෙනවා. ඇයි? දැනුම තියෙනවා, ප්‍රඥාව නැහැ. දැනුම තියෙනවා, ප්‍රඥාව නැහැ. වරද දන්නවා, නමුත් වරද කරනවා. දැන් මෙහෙම හිතන්නකෝ. වෛද්‍යවරු නැද්ද? පස්වෙනි සිල්පදේ කඩන. නැද්ද පින්වත්නි? ඉන්නවා. ඒ කියන්නේ සුරා පානය කරන වෛද්‍යවරු ඉන්නවා. මොනව නොදැනගෙනද? මොනව නොදැනගෙනද? අක්මාව ගැන නොදැනද? දොස්තර කෙනෙක් නේ. අක්මාව ගැනත් දන්නවා. ඒකට මොකද වෙන්නේ කියලාත් දන්නවා. ඒකට එහෙම වුණාම ඊට පස්සේ වෙන්නේ මොකද්ද කියලාත් දන්නවා. බොන ඒවයි තියෙන්නේ මොනවද කියලා දන්නවද නැද්ද? ඒකත් දන්නවා. ඒවා බිව්වම වෙන්නේ මොකද කියලා දන්නේ නැද්ද? ඒකත් දන්නවා. ඒත් බොනවා. එතකොට දැන් තේරෙනව නේද? අපේ තියෙන දැනුම කියන එක අපි බහුශ්‍රృతව කරන්නේ දැනුම පාවිච්චි වෙන ක්‍රමය බලන්න ඕන පින්නත් නේද? එතකොට හරිය මොනවා දැනගත්තත් පින්නත් නේ ඔහුගේ ඒ දැනුම ඔහුව ආරක්ෂා කරන්න ඔහු පාවිච්චි කරගෙන නැහැ. ඒ කාරණයෙන් ඔහු අසමර්ථද නැද්ද? ඔහු අසමර්ථයි. හැබැයි ඔහු අනෙක් ලෙඩුන්ට අවවාද කරනවා, අක්මාව ගැන කියලා දෙනවා. ඕකට මෙහෙම වෙනවා. ඕයි තියෙන්නේ මේ වගේ දේවල්. ඒ වගේ එහෙමත් වෙනවා. ඒ අවබෝධය නැතිකම. දැනුම පාවිච්චි කරන්න දන්නේ නැතිකම. එතකොට ඒ හැමතැනකම එහෙම ඒ ගැටලුව තියෙනවානේ. බුදු දහම පිළිබඳ පින්වත්නි ඕන තරම් උපාදි පිට උපාදි තියන අය ඉන්නවා. හැබැයි අල්ප මාත්‍රයක්වත් සිතේ එකඟකමක් නැති අවස්ථා තියෙනවා. බුදු දහම පිළිබඳ උපාදි පිට උපාදි තියෙනවා. ධාන පිළිබඳව, සෝවාන් ඵලය පිළිබඳව, ඒ වයින් නැසෙන සංයෝජන ධර්ම පිළිබඳව පින්වත්නි ඕන තරම් කරුණු. හැබැයි සෝවාන් වෙලා නැහැ. සකුරුදාගාමි වෙලා නැහැ. ප්‍රථම ධානයේ ලැබලා නැහැ. අඩුවක් තියෙනවද නැද්ද එතකොට? අඩුවක් තියෙනවා. මහා බරපතල අඩුවක් තියෙනවා. හැබැයි සුනීත උගතෙක් නෙවෙයි. සුනීත කුණු වැද ඇද ඉඳපු මිනිස්සෙක්, තරුණෙක්. කිසිම දෙයක් ඉගෙන ගත්තු නැතු සුනීත අද අපි හැමෝගෙම වන්දනා ලබනවානේ. නේද? කිසිම දෙයක් ඉගෙන ගත්තු නැති, කිසිම ලෞකික දැනුමක් නැති සුනීත අපි හැමෝගෙම වන්දනා ලබනවා.
එතකොට මේ ගමන මොකද්ද කියලා පින්වත්නි දැන් අපිට තේරුම් ගන්න කාලය ඇවිල්ලා තියෙනවා. අපේ ගමන මොකද්ද? යමින් ඉන්නේ කොහෙටද? අපේ ගමන වෙන්න ඕන මොකද්ද කියන එක දැන් තේරුම් ගන්න ඕන. මේක තවත් එහාට ගියොත් පින්වත්නි ඒකාන්තයි ශාසනය අපි පරදිනවා. ශාසනය පරදිනවා. බුද්ධ ශාසනයක පින්වත්නි අපි ආපහු අබුද්ධෝත්පාදයක කරගන්න ඕන ටිකම කරන්න ඕනේ නෑනේ පින්වත්නි. අබුද්ධෝත්පාදයක කරන්න බැරි දෙයක් බුද්ධ ශාසනයක කරගන්න ඕන. ඒකට පින්වත්නි හොඳට හැම මොහොතකම සිහිනුවණින් මෙනෙහි කරන්න. කරන කියන දේවල් මේ කුසල් මේ අකුසල් මේ හොඳ මේ නරක මේ කළු කර්ම මේ සුදු කර්ම මේ දුක් විපාක ලැබෙන ඒවා මේ සැප විපාක ලැබෙන ඒවා මේ හැම එකක්ම සිහිනුවණින් මෙනෙහි කරන්න ඕන හැම වෙලාවකදීම. එහෙම නොවුනොත් අපි කුසල් කියලා අකුසලයේ සමාදන් වෙනවා, අකුසල් කියලා කුසල් බැහැලා කරනවා පින්වත්. ඒ අනතුරින් මිදෙන්න ඕන. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සප්ත බුද්ධංග ධර්ම ඇසුරින් කරන ධම්මානුපස්සනා දේශනා මාලාවේ ධම්ම විචේ සම්බුද්ධංගය පිළිබඳව මේ දේශනාව සිද්ධ වන්නට යෙදුනේ. මෙතෙන් සිට ධම්ම විචේ සම්බුද්ධංගයේ පිළිබඳව ඉතිරි කාරණාවන් එළඹෙන ධම්මානුපස්සනා දේශනාව ඔස්සේ පින්වන්ත ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අදත් මේ දේශනාව සංවිධානය කළේ අපේ පින්වත් හේමක ඩයස් මහත්මයාණන්. ඒ වගේම අද දවසේ ඔබ අප විසින් රැස් කරගත්තා වූ එමෙන්ම රැස් කර ගන්නා වූ සියලු කුසල් විශේෂයෙන් මේ දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වත් කමානී මායාදුන්නේ වෛද්‍යතුමිය, ඒ වගේම රුක්ලන්ත මායාදුන්නේ මැතිදුන් ඇතුළු පින්වන්ත සියලු දෙනාටත් මේ දේශනාව බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ලෝපුරා විසුරුවා හැරීමෙහි පින්වන්ත දායකත්වයේ දරන්නා වූ සියලු දෙනාටත් උතුම් ධර්මාවබෝධයේ පිණසම වේවා කියලා අපි ප්‍රාර්ථනා තබමු. නමින් මියගිය සියලුම ඥාතීන්ටත් අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් මේ පින් ලැබේවා. සියල්ලෝ මේ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා, නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව, චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියෝද ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම්
මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. ආශිර්වාද කරනතුරු වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු.